අද දවසේ ප්‍රශ්නාංක 1 රූපේ මුලින්ම දෙන්නම්කෝ ඊට පස්සේ මම ගාන දෙන්න ප්‍රශ්නාංක 1 කියලා හරි 2 කියලා හරි දාගන්න. හරි රූපේ අඳ ගන්න. PR ස්පර්ශකයක් ස්පර්ශකයකි ඊළඟට මේ TR QP සමාන්තරයි. TR සමාන්තරයි QP. හරි මේකේ මේ සාධනය කරන්න නම් දෙයක් නැහැ හැබැයි. සාධනය කරන්න දෙයක් හරි ගස්සන්න වෙනවා. මේකේ තියෙන නම් කරන්න. RPA ට සමාන කෝණයකුයි PQA ට සමාන කෝණය. හරි. මෙන්න රෝමිලක්කම් 1 RPA කෝණයට සමාන කෝණයක්. RPA කෝණයට සමාන කෝණයක් ලියන්න තියෙන්නේ. කෝණයට සමාන කෝණයක් නම් කරන්න. පහලින් නම් කරන්න. ඊළඟට PQA කෝණයට සමාන කෝණයක් PQA ට සමාන කෝණයක් නම් කරන්න. හරි මුලින්ම RPA ට සමාන කෝණයක් හොයන්න. RPA ට කවුද සමාන? දාන්න chat box එකේ RPA ට සමාන කෝණය හොයලා දාන්න. හරි RPA ට
සමාන වෙනවා RP යට සමානයි මෙන්න මෙයා. ඒ කොහොමද? මෙන්න RPA කියන්නේ මේ ස්පර්ශකය මේ ස්පර්ශ ලක්ෂයේදී ජායනේ මේ තියෙන්නේ. ස්පර්ශකයාත් ස්පර්ශ ලක්ෂයේදී ජායත් අතර කෝණය ඒකාන්ත වෘත්තඛණ්ඩේ කෝණ. AP නේ ජාය බලන්න මේ හැදිච්ච කෝණ මේ තියෙන්නේ. මෙන්න මෙයාට සමානයි. දැක්කනේ? ඒකාන්ත වෘත්තඛණ්ඩේ කෝණ. මතකයිනේ දා මම කියලා දුන්නා. හොයාගන්න විදිය. ජාය අල්ලගත්තා. මෙන්න AQP AQP හරි. මෙයාට සමානයි. ඊළඟට PQAට සමාන කෝණයක්. මෙයාට. හරි. මේකට කවුද සමාන වෙන්නේ? PQAට. මෙයා PQ මොකක් RP RPA PQA කියන්නේ මේකනේ. මොකද්ද මේ අරන් තියෙන්නේ? sorry මම අරන් තියෙන්නේ PAQ කියලා එක. sorry වැරදුනා. මේ මෙතන තියෙන්නේ PQA. PQA කියන්නේ මේක. හරි මේකට සමාන කෝණයක් කියන්න පුළුවන්. ඒකත් අපි දාගමු ඊළඟට. එහෙමම තියාගන්න. හොඳේ කමක් නැහැ. ඒක තියාගන්නකො මම ඒක තව එකක් දෙන්නම්. තව කොටසක් දාන්න. හරි PQA ට සමාන කෝණයක් කියන්නේ මේකනේ. මෙයාට සමානයි කවුද? මෙයා. මෙයාට සමානයි මෙයා. හරිනේ. ඔන්න. PQA සමානයි මෙන්න මෙයා. SRA ඒකාන්තර කෝණ. මේකත් ලියන්න. මොකද්ද? මෙතනට එන්නේ. ඒකාන්ත වෘත්තඛණ්ඩේ කෝණ. ඒකාන්ත වෘත්තඛණ්ඩේ කෝණ. වෘත්තඛණ්ඩේ කෝණ. හරි. මෙයාට සමානයි. මෙයාට සමානයි. දැන් අපිට මෙයාට සමාන කෝණයකුත් ගන්නකො ඒක රෝමි ලක්ෂණ 3 කියලා දාලා ගන්න. රෝමි ලක්ෂණ 3 කියලා එකක් දෙන්න. හරි. PAQ ට සමාන කෝණයක්. PAQ ට සමාන කෝණයක් නම් කරන්න. PAQ ට සමාන කෝණයක් නම් කරන්න. PAQ ට කවුද PAQ ට සමාන වෙන්නේ? PAQ මෙයානේ. මෙයාට මෙන්න මෙයා සමානයි. ඒ කොහොමද? මේ තියෙන්නේ ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ජායත් අතර කෝණය ඒකාන්ත වෘත්තඛණ්ඩේ කෝණ. මේ ඒකාන්ත වෘත්තඛණ්ඩේ කෝණයක්. දැක්කනේ? මෙයාට සමානයි. ඒකාන්ත වෘත්තඛණ්ඩේ කෝණ. එහෙනම් PAQ සමානයි QP මෙතන දාගන්න අක්ෂරයක් නැත්තම් ගන්න බැරි එක. X කියලා ගන්නකො. QPX. QPX. හරි. ඕන ටිකක් මතක් වෙන්න දුන්නේ ගිය සතියේ ඒවා. මේකෙන් මට ඔන්න මොනවා හරි ගලපන්නත් පුළුවන්. මේක කියන්නේ මේක නම් කරන්න විතරයි තිබ්බේ ගන්න. සාධනය කරන එකක් නෙමෙයි. තව මොනවා හරි ගලපනවා නම් මෙතෙන්ට මොනවා හරි අරගෙන මේ දෙක සමානයි කිව්වොත් එහෙනම් මොකක් හරි ප්‍රතිඵලයක් ගන්නත් පුළුවන්.
හරි කමන්නේ. එහෙම ඥාන සම්පූර්ණ. ඒ කියන්නේ මම පොඩ්ඩක් හදලා බලන්න ඕන මේක. ඒ කියන්නේ මේක තවත් අලුත් කොටස් එකතු කරා. මේක ලේසියි. හරිම ලේසි එකක්. හරි කමන්නේ. උතනින් ඉවරයි. මේ සමහර ළමයිට ටිකක් මතක නැත් වගේ. මම පොඩ්ඩක් ආයි මතක් කරන්න. හරිනේ. මොන ප්‍රශ්න අංක 1 ඉවරයි. ඊළඟට ප්‍රශ්න අංක 2 තියෙන්නේ. ඊට කලින් මම පොඩ්ඩක් මතක් කරන්නම් ඔය මේ ඒකාන්ත වෘත්ත ඛණ්ඩේ ගන්න විදිය. නිකන් අමතකයි වගේ. මොකද උත්තර දාන්නේ එක්කෙනයි දෙන්නයි. අනිත් අය නෑ. අහගන්නකෝ. ඕන වෘතේ. ඔන්න ඇඳ ස්පර්ශකේ. ඔන්න ජායක්. ඔන්න තව එකක් ඇඳා. හරි. A B C තව ගමු. ටිකක් මේක මතක් වෙන්නත් එක්ක. හරිනේ ඔය ඇති. P Q R අඳින්න ඕනේ නැහැ හොඳේ අහගෙන ඉන්න. පොඩ්ඩක් මතක් කරගන්න යන්නේ මේ. මෙන්න මේ කෝණයට සමාන කෝණ කියන ටට්ටක් ගාලා දාන්න chat box එකට. RBC ට සමාන කෝණ දාන්න. RBC ට සමාන කෝණ එවන්න. RBC ට සමාන කෝණ. හරි එක්කෙනයි ළමයි දෙන්නයි. ළමයි 3 දෙනෙක් කියවලා තියෙනවා. 4 දෙනයි. මේක බලාගෙන කියන්න මේ. ලියන්න ඕනේ නැහැ මොකුත්. හරිනේ. මෙන්න RBC කෝණේ. ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ජායත අතර කෝණය තමයි මේ තියෙන්නේ. ජාය අල්ල ගන්නකො. ජාය කවුද? RB. ජාය අල්ලගත්තා. ජාය අල්ලගෙන මෙහෙම ගිහිල්ලා එන්නේ මේ. මේ තින් දෙන්නෙක් ඉන්නවා. ජාය අල්ලගත්තා. අල්ලගෙන ආන්න. මෙන්න දැක්කනේ? මේක මොන දෙන්නෙක් ඉන්නවා. RBC BR තමයි ජාය. එහෙනම් BPR BQR. BR ජායනේ. මතක නේද කියලා දුන්නා. BR දෙපැත්තට දැම්මා. මැදට P අනිත් එක BR දෙපැත්තට දැම්මා. මැදට Q. BPR BQR. ඕන දෙකයි. හරි. මේකටත් ABP ටත් කියන ටට්ටක් ගාලා දාන්න. ABP ට ජාය අල්ල ගන්න. ජාය ඈඩ් කළා දෙපැත්තට දාන්න. අනිත් කොනේ. මේ කවුද මේ K289 කියන්නේ? එක්ක නම දාගන්න. අයින් වුණා. නෑ ලක්ෂ්මීනේ හරි. හරි. ABP මෙයාව අල්ලගත්ත ජාය මේ ඉන්නේ. PQB PRB ඕන්න මේ දෙන්න. මෙයා PRB මෙයා. හරිනේ. PQB එක්කනේ මේ ජාය අල්ල ගන්න ඕන. PB අල්ල ගත්තා. PB ඈඩ් කරා මැදට Q දැම්මා. PB ඈඩ් කරා මැදට R දැම්මා. හරි. ඊළඟට QBC ට සමාන කෝණයක්. මෙයාට
QBC. දාන්න chat box. හරි හොඳයි. හරි ඕන්න QBC නේ. ජය අල්ලගන්න. මේනි ජය. QB. එහෙනම් QPB. QPB. එක්කනේ. මෙයා තමයි ඒ මේ ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂය දෙන ජය අතර කෝණය. මෙන්න ඒකාන්තර වෘත්තකණ්ඩේ මෙන්න හැදුණු කෝණය මෙලි. ආන්න ඒකට තමයි සමාන වෙන්නේ. හරි ඊළඟට ABQ. ABQ ට කියන්න ටක් කරලා කියන්න. ABQ කවුද? ABQ ට සමානයි BQ නේ. ජය QRB BRQ. හරි BRQ. හරිනේ මතක් වුණානේ. දාන දැන් ප්‍රශ්නාංක 2 කියලා ඊළඟ ගාන ප්‍රශ්නාංක 2 හරි 3 හරි. රූපය අඳින්න මෙහෙම. මෙයා C මෙයා D මෙයා A මෙයා B. මේ දෙන්නත් යා වෙන්න ඕනේ. හරිද රූපය ඇඳලා රූප විස්තරයක් තියෙන පොඩි විස්තරයක් තියෙනවා. ඒක ලියා ගන්න ඕනි. හරිද ලියන්න මෙහෙම ABCD වෘත චතුරස්‍රයේ ABCD වෘත චතුරස්‍රයේ ABCD වෘත චතුරස්‍රයේ A කෝණයේ සමච්ඡේදකය AC වේ. ABCD වෘත චතුරස්‍රයේ capital A කෝණය. capital A කෝණය කියන්නේ BAD කියන කෝණය මේක. A කෝණය කියන්නේ සම්පූර්ණ මේකම. BAD කියන්නේ. හරිද? A කෝණයේ සමච්ඡේදකය AC. AC වේ. ABCD වෘත චතුරස්‍රයේ capital A කෝණයේ සමච්ඡේදකය AC වේ. CE අනු C හිදී ඇඳි ස්පර්ශකයකි. CE අනු ස්පර්ශකය කියලා ගන්නකො එත. CE අනු C හිදී ඇඳි ස්පර්ශකය. නැත්නම් CE අනු ස්පර්ශකයකි. හරිනේ. රෝමි ලක්කම් 1 DAC කෝණය සමානයි DBC කෝණය බව. රෝමි ලක්කම් 2 BD සමාන්තරයි CE බව. මේ මෙතෙන්ට E කියලා දාගන්න. මට දාන්න මතක වෙලා. හරි. වැඩේ පටන් ගන්න.
DAC DBC බව පෙන්වන්න ඕනි. BD සමාන්තරයි CE බව පෙන්වන්නත් ඕන. හදන්න බලන්න. මෙයා වෘත්ත චතුරස්‍රයක්, මේ ස්පර්ශකයක්. එච්චරයි ගානේ දීලා තියෙන දත්ත. වෘත්ත චතුරස්‍රයක් ABCD කියන වෘත්ත චතුරස්‍රයක්. ඒතර වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේයන් දෙකක් තියෙනවා. තුනක් තියෙන්නේ අර වෘත්ත චතුරස්‍රය බව පෙන්වීමත් එක්කනේ. එහෙම නැතුව වෘත්ත චතුරස්‍ර වලින් ගන්න තියෙන ප්‍රමේයන් දෙකයි. එකක් සම්මුඛ පරිපූරකයි. අනෙක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. මේ ABCD වෘත්ත චතුරස්‍රයේ මොකක් හරි පාදයක් දික් කරලා තියෙද? මේ දික් කරපු පාදයක්ද ඔය CE කියන්නේ? නෑ නෑ. ඒ ස්පර්ශකය. එහෙනම් ABCD වෘත්ත චතුරස්‍රයේ කිසිම පාදයක් දික් කරලා නෑ. එහෙනම් පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයක් අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියලා තියෙනවනේ. එහෙනම් ඒ ප්‍රමේය දෙන්නේ නෑ. මොකද ඒක දාන්න බාහිර කෝණයක් දික් කරලා නෑ. එහෙනම් මෙතෙන්ට ගන්න තියෙන එකම ප්‍රමේය තමයි වෘත්ත චතුරස්‍ර වලින් සම්මුඛ කෝණ පරිපූරකයි. ඒක ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙයා ස්පර්ශක යන්නේ. ඒ ස්පර්ශක සම්බන්ධයෙන් ප්‍රමේයන් ඔක්කොම කීයක් තියෙද? ඒත් තුනක් තියෙනවානේ. ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී අරයට ලම්බයි. ඒකේ විලෝමෙත් තියෙනවා එකක්. ඊට පස්සේ ස්පර්ශ බාහිර ලක්ෂයක ඉඳලා ස්පර්ශක දෙයක් යන්දම මේක ස්පර්ශක දෙකේ කතාව නෑ. ස්පර්ශක දෙයක් නෑ. ඒතර ඒක එන්නේ නෑ. ඊළඟට ඒකාන්ත වෘත්ත ඛණ්ඩය තියෙනවා. හරි. මේකෙත් හැබැයි මේ කේන්ද්‍රය නෑනේ. කේන්ද්‍රය නැති නිසා අර ලම්බක කතාව ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී අරයට ලම්බයි. ඒකත් එන එකක් නෑ. මොකද මේකේ කේන්ද්‍රයක්වත් නැත. ඒතර මේකේ තියෙන ඒකාන්ත වෘත්ත ඛණ්ඩේ කෝණ ගන්න ප්‍රමේය විතරයි. ඒතර ප්‍රමේයන් දෙකයි ගන්න වෙන්නේ මොනවද? ඒකාන්ත වෘත්ත ඛණ්ඩේ කෝණයි වෘත්ත චතුරස්‍රවල සම්මුඛ කෝණ පරිපූරකයි. ඊට අමතරව ත්‍රිකෝණවල මොනවා හරි අරගෙන කොහොම හරි හදන්න බලන්න. DAC DBC බව පෙන්වන්න ඕන. DAC කියන්නේ මෙන්න මෙයානේ. DBC කියන්නේ කවුද? DBC කියන්නේ මෙන්න මෙයා. මේක පෙන්වන්න දෙයක් නැහැ. DAC DBC සමානයි. මොකද්ද හේතුව? එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ. මේ එකම ඛණ්ඩයේ කෝණ. හරිද? මං හිතුවේ ගාන මම මේ ගණන් ටික දුන්නේ මේ පරණ අච්චු පොතේ ගණන් ටික. බලන් ගියාම ඇති දෙයක් නැහැ නේ. දැක්කමත් hinaයි. හරි මෙන්න එකම ඛණ්ඩේ. මෙතන ඉඳලා මෙතෙන්ට ඕන මෙතන මෙතෙන්ට. එකම ඛණ්ඩේ දැක්කනේ. මෙයා සමානයි එකම ඛණ්ඩේ කෝණ. ඕන රෝමි ලක්කම් එක ලිව්වා. මෙයාට සමානයි. එකම ඛණ්ඩයේ කෝණ. රෝමි ලක්කම් 2 BD CE සමාන්තර බව. අන්න ඒක නම් ටිකක් තියෙනවා මේ බලන්න. මෙයා සමාන්තර බව. රේඛා දෙකක් සමාන්තර වෙන්න නම් එක්ක ඒකාන්තර කෝණ යුගලයක් එක්ක අනුරූප කෝණ යුගලයක් සමාන වෙන්න. එහෙම නැත්නම් මිත්‍ර කෝණ පරිපූරක වෙනවා. එහෙමත් නැත්නම් තවත් තියෙනවා. ඒකාන්තර බව පෙන්වන ඒවා. හරි. එහෙම නැත්නම් අපිට අර ගන්න පුළුවන් මේ සමකෝණී ත්‍රිකෝණවලක් තිබ්බේ. පාදතර අනුපාත සමානුපාත වෙනවන ඒ රේඛා සමාන්තරය ආයතන එකක් තිබ්බා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමෙන් අර ආහෙන් කියන්නත් තිබ්බා. එහෙමත් නැත්නම් තව වර්ගඵල සමාන නම් සමාන්තරයි කියන්න තිබ්බා. ගොඩක් තියෙනවා. නමුත් අපි මේක කෙලින්ම ફોකස් කරන්නේ ඒකාන්තර කෝණ යුගලයක් එහෙම නැත්නම් අනුරූප කෝණ යුගලයක් සමාන කරගන්න. බලන්නකෝ. මේ දෙන්නා සමාන්තර වෙන්න නම් මෙයා සමාන වුණා නම් හරිනේ. දැන් අපි දන්නවා මේ දෙන්න සමානයි කියලා දන්නවා. මම මෙන්න මෙයාට සමාන කෝණයක් නිකමට හොයලා බලනවා. මෙන්න මේකට. මෙයාට සමාන කෝණ මොනවද කියලා කියන්නකෝ.
මම මෙතෙන්ට x කියලා දාගන්න. ඔන්න x ට සමාන කෝණ කො ඔන්න x ට සමාන කෝණ. ඔය මොකද්ද ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායත අතර කෝණයන්නේ. ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායත අතර කෝණයක් නෙමෙයි. එහෙනම් මේකට තියෙනවා ඒකාන්ත වෘත්තකණ්ඩේ කෝණ. මෙයාට සමාන වෙන ඒකාන්ත වෘත්තකණ්ඩේ කෝණ. අල්ලගන්න මෙයාගේ ජාය. කවුද ජාය? BC ජාය. BC ජාය නම් BC ජාය අල්ලගෙන බලන්න සමාන වෙනවා. අන්න දෙන්නෙක් ඉන්නවා. BC ජාය වුණාම මෙන්න දෙන්නෙක් ඉන්නවා. මෙන්න එක්කෙනෙක්. මෙන්න අනිත් එක්කෙනා. එහෙනම් මෙයත් x මෙයත් x. රූපෙට දාගන්න කමන්නේ. ඔන්න මම හොයාගත්තා. මේ දෙන්නනේ සමාන්තරයි කියන්න ඕනි. මෙයත් x කිව්වනම් වැඩේ ගොඩ. බලමු ක්‍රමයක්. අපි තාම වෘත්ත චතුරස්‍රයක් කියන එක ප්‍රයෝජනයට ගත්තේ නැහැ. වෘත්ත චතුරස්‍රයක්ත් වෙනවනේ. ABCD. මම මෙන්න මෙහෙම කරන්නම්කෝ. මෙයා සමානයිනේ. මම ඒකට y දාගන්න. නිකන් මොන හරි දෙයක් ලියන්න එපා. උත්සාහයක් දරන්න එපා. අපි මේ දෙන සමානයි කියලා දන්නෝ. මම y දාගත්තා. ඔය y ට තවත් සමාන කෝණයක් බලන්න. තවත් y වෙන තැනක් දාන්න chat box එකේ පේනවනම් මට නම් පේනවා. ඕගොල්ලන්ට පේනවනම් දාන්න තවත් තැනක් y වෙනවා. ආන් ඒ කොතනද? දාන්න හැබැයි අක්ෂරයක් නම් මදි. මම දෙන්නම් අක්ෂරයක් f කියලා. දාගන්න f කියලා අක්ෂරයක්. දැන් නම් ඉතින් වැඩේ අහුවෙන්න ඕනේ. ඔය y වෙන තවත් තැනක් තියෙනවා. හරි. හරි. ළමයි 3 දෙනෙක් හොයාගෙන තියෙනවා මේ විදිහට. ඔය y වෙන තවත් තැනක්. මෙයාට මම y කියලා දාගත්තනේ. y වෙන තවත් තැනක් තියෙනවා. කොතනද? ආන්නර ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇති ජායත් අතර මෙන්න මේ කෝණය. මෙයා මේ තියෙන ඒකාන්ත වෘත්තකණ්ඩේ කෝණය. මේ එකම කණ්ඩෙත් කෝණ වෙනවනේ. එකම කණ්ඩේ කෝණ වෙනව නම් එතෙන්දී ස්පර්ශකයකුත් ඇඳලා නම් ඒකාන්ත වෘත්තකණ්ඩේ තියෙනවා. මෙයා සමානයි. එතෙන්ට y කියලාත් මම දාගන්න. හරිනේ. වැඩේ තේරෙනවනේ මේ ස්පර්ශකේ ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජාය මෙන්න එතකොට ඒකාන්ත වෘත්තකණ්ඩේ කෝණ මේ දෙන්නනේ. හරි. ඒකත් හරි. අපිට කියන්න ඕනි මේ දෙන්න සමාන්තර බවනේ. ඒ කියන්නේ මොකක් වුණා නම් වැඩේ ගොඩද? x සමානයි y වුණා නම් මරුනේ. නේ? x සමානයි y වුණා නම් සුපිරි. තාම එහෙම වෙලා නැහැ. තව දඟලන්න වෙනවා. හරි තව කොහොම හරි දඟලමු. තාම අපි වෘත්ත චතුරස්‍රයක් බව පාවිච්චි කරේ නැහැ. වෘත්ත චතුරස්‍රයක් වෙනවා කියන්නේ. තාම ගත්තේ නැහැ. අන්න දැන් අපි ගමු වෘත්ත චතුරස්‍රයක් කතාව. මෙයා x ධන y නේ. ABCD වෘත්ත චතුරස්‍රයනේ. ඒකෙන් අපිට මෙන්න මෙයා ගැන කියන්න පුළුවන්. වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ පරිපූරකයිනේ. නේ. මෙයා x ධන y නම් මෙයා කීයද? වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ පරිපූරක වෙන නිසා මෙයා කොච්චරයිද? මෙයා x ධන y නම් 180 ඍණ වරහන් දාලා x ධන y.
මේ දෙන්නගේ එකතුව 180ට සමානයි. ඕන්න මට එතනින් හැබැයි මෙහෙමත් ලියන්න පුළුවන්. මෙහෙම ගන්නත් පුළුවන්. මේකේ මේක එකතු 180යි. මේකේ එකතු 180යි. එතකොට මේ දෙන්නට සමානයි. දැන් බලන්න. අපි ලියලා බලමු. ලියලා බලමු. 180 ඍණ x ධන y කියලා ගමු. හරි. එතකොට සරල රේඛාවක් මත කොන වලින් මේ ටික එකතුවත් 180යි. ඒත් හරියන්නේ නැහැ. එතකොට 180 ඍණ. ඔව්. සර් දත්තර දීලා තියෙනෝනේ ඒ කෝණේ සමච්ඡේදක AC කියලා. මට ඒක අමතක වුණානේ. මම එහෙම කතාවක් දුන්නනේ හරිනේ. මම දීපු දත්තයක් මට අමතක වෙලා. ඒකයි වෙලා තියෙන්නේ. හරි. දැන් අවුලන්නේ. මේ ඒ කෝණයේ සමච්ඡේදක AC කියලා මං ගානේ දුන්නනේ. අපරාධෙ මෙච්චර රවුම් ගැහුවේ. ෂි. කමක් නැහැ. ඉතින් ඒකිනුත් ඉතින් උත්සාහ තමයි දැරුවේ. මේ දැන් ඉතින් වැඩේ ගොඩ ඉතින් වෘත්ත චතුරස්‍රයේ කතාවක් ඕනෙත් නැහැ. ඒ කෝණේ සමච්ඡේදක AC නේ. ඒ කෝණය කියන්නේ DAB මේ සම්පූර්ණ කෝණයනේ. සමච්ඡේදක AC නම් x සමානයි y. අයියෝ වැඩේ ඉවරයි. මේ දෙන්න සමාන නම් මේ දෙන්න සමානයි සමාන්තරයි. ඔන්න. ගාන හදලා ඉවරයි. දැක්කනේ. දත්ත කියවන්න මටත් ඒක දත්තේ අමතකුණා එහෙනම්. මම හිතුවේ දත්ත ඔච්චරයි දත්ත දෙකයි කියලා. මොකද මම ගානේ මුලින් කිව්වෙත් දත්ත දෙකයි කියලා. පස්සේ තමයි බලද්දි ආයි ආනේ මේ ඒ කෝණේ සමච්ඡේදකය AC කියලා දීලා තියෙනවා. හරි කමන්නේ. කොහොම හරි උත්සාහය යන්නේ. BD සමාන්තරයි CE බව ටක් ගාලා පෙන්නන්නේ නේද? මේ ඕනේ නැහැ. හොඳ මේ මුකුත් ඕනේ නැහැ. ඒවත් ඕනේ නැහැ. මෙයා මෙයාට සමානයි කියලා ලියන්න. මෙයා මෙයාට සමානයි කියලා ලියන්න. මේ දෙන සමානයි කියලා. ඒත් හරියන්නේ නැහැ. එච්චර ඕනේ නැහැ. පොඩ්ඩයි මෙයා මෙයාට සමානයි කියලා ලියනවා. හරිනේ. මෙයා මෙයාට සමානයි. අන්න හරිය ඇති. ඒතර මේ පැත්තේ y එකක් ඕනෙත් නැහැ. මේ f එකක් ඕනෙත් නැහැ. රූපෙට අමතරව දාගත්තුව වැඩක් නැහැ. හරිද? මේ ඕනේ. ඔන්න මම අවශ්‍ය ටික විතරක් ගන්න. මෙයාට සමානයි කියන එක ඕනයි. මේ දෙන්න මේක සමානයි කියන එකත් ඕනයි. මේක ඕනෙත් නැහැ. මේකත් ඕනේ නැහැ. ඔය වැඩිපුර දාගත්තු ඒවා. හරි. ඔය ඇති. ඕනම රෝමි ලක්ෂණ දෙක ඔප්පු කරනවා. ඔන්න බලා ගන්න කරන විදිය. මම මුලින්ම ලියනවා මෙහෙම. මෙයා සමානයි. හරිද? මම ලියනවා BECB කියන්නේ BCE කෝණය සමානයි BAC කෝණය ඒකාන්ත වෘත්තඛණ්ඩ කෝණ BCE BAC සමානයි ඒකාන්ත වෘත්තඛණ්ඩ කෝණ ඊළඟට ලියනවා මම DBC එතන CBD කියන්නේ මෙයානේ y කියන කෙනා CBD CAD සමානයි CBD CAD සමානයි එකම ඛණ්ඩයේ කෝණ අපි මෙතන මේ ලියලක් තියෙනවා එකම ඛණ්ඩයේ කෝණ නැත්නම් සාධිතයි කියලා ගන්න පුළුවන් සාධිතයි CBD CAD මේ දෙන්න සමාන බව සාධනය කරානේ රෝමි ලක්ෂණ එකේ මෙතන මේ CBD CAD සාධිතයි දැන් ලියනවා මම මේ දෙන්න සමානයි කියලා BAC සමානයි CAD අන්න ඒකට හේතුව මොකද්ද ඇයි BAC CAD සමාන වෙන්නේ
මේ දෙන්න සමානයි. BAC CAD සමානයි. හේතුව ඒ කෝණයේ සමච්ඡේදකය AC නිසා. ඒ කෝණයේ සමච්ඡේදකය AC නිසා. දැක්කද? නැත්තම් දත්තේ කියලා ගන්නත් පුළුවන්. ඒක වඩා හොඳයි මෙහෙම කිව්වා. ඒ කෝණයේ සමච්ඡේදකය AC. හරි. දැන් BAC CAD සමානයි. එම නිසා BCE CBD සමානයි. BCE සමානයි CBD ප්‍රත්‍යක්ෂයි. BCE CBD සමානයි ප්‍රත්‍යක්ෂයි. හරිනේ. දැන් හරි. BCE CBD මේ දෙන්න සමානයි. එම නිසා BD සමාන්තරයි CE. හේතුව ඒකාන්තර කෝණ යුගලයක් සමාන නිසා. ඒකාන්තර කෝණ සමාන නිසා. ඒකාන්තර කෝණ සමානයි නෙමෙයි. ඒකාන්තර කෝණ යුගලයක් සමානයි. ඒ නිසා මේ දෙන්න සමාන්තරයි. හරි. ඕන්න ගාන හදලා ඉවරයි. ඊළඟ ගාන ප්‍රශ්න අංක 3 හරි 4 හරි ඕන එකක් දාගන්න ඕකේ. මේ වෘත දෙකම එකම තැනකදී ස්පර්ශ වෙන්නේ. ඒ වගේම මේක මේ පොඩි වෘතේ ලොකු වෘතෙන් භාගයක් වෙන විදිහට අඳින්න. ලොකු වෘතේ පොඩි වෘතෙන් භාගයක් වෙන විදිහට. PAQ පොදු ස්පර්ශකයක්. පොදු ස්පර්ශකයකි. හරි එච්චරයි දත්ත. PAQ පොදු ස්පර්ශකයක් අනිත් ඒවා මේ විස්තරයක් තියෙන්නේ. මම මේ විස්තරය දෙන්නේ නැහැ හොඳ. වෘත දෙකක් අභ්‍යන්තරව ඒ ලක්ෂයේදී ස්පර්ශ වේ. ඒහිදී ඒ ලක්ෂයේදී පොදු ස්පර්ශකය PAQ E හා C විශාල වෘත්ත මත ලක්ෂ දෙකකි. AE හා AC පිළිවෙලින් D හා B හිදී කුඩා වෘත්ත ඡේදනය කරයි.
හරි ඒ විස්තරය ඕනේ නැහැ. විස්තරේ මේ රූපේ බැලුවම ඒක තේරෙනවා. රෝම ඉලක්කම් 1 BD සමාන්තරයි CE බව. රෝම ඉලක්කම් 2 AB සමානයි BC නම් AD සමානයි DE බව. හරි. තව එකක් තියෙනවා. තව කොටසක් තියෙනවා. AB සමානයි BC නම් AB සමානයි BC නම් DAQ අංශක 90ක් නම් මේ සෝරි චුට්ටක් ඉන්න AB සමානයි BC හා DAQ අංශක 90ක් නම් පල්ලෙහා පේනවත් දන්නෙත් නැහැ. AB සමානයි BC හා DAQ අංශක 90ක් නම් AB සමානයි BC හා DAQ අංශක 90ක් නම් විශාල වෘතයේ කේන්ද්‍රය D බව. විශාල වෘතයේ කේන්ද්‍රය D බව පෙන්වන්න. විශාල වෘතයේ කේන්ද්‍රය D බව පෙන්වන්න. AB සමානයි BC හා DAQ අංශක 90ක් නම් විශාල වෘතයේ කේන්ද්‍රය D බව පෙන්වන්න. එතකොට D කියන්නේ විශාල වෘතයේ කේන්ද්‍රය බව පෙන්වන්නක් තියෙනවා. එහෙනම් නැතුව මෙයා කේන්ද්‍රය කියලා ගන්න බෑ. හරි. පටන් ගන්න ගාන හදන්න. PAQ පොදු ස්පර්ශකයක්. සමාන කෝණ මාක් කරගන්න. මේක ගත්තොත් මේකට සමාන කෝණ තියෙනවනේ. මම ඕනනම් x කියලා දාන්න. කමන්නේ එහෙම දාගත්තට මොකද එහෙම දාගෙන තමයි අපි හොයාගන්නේ මුලින්. මේකට සමානයි මේකට සමාන කෝණයක් කියන්නේ. කෝණ දෙකක් තියෙනවා. මෙහෙම මෙයාට සමානව. එකක් කුඩා වෘතේ අනිත් එක විශාල වෘතේ. දාන chat box. ඔන්න ඔය x ට සමාන කෝණ හරි. ළමයි දාලා තියෙනවා හරි. මෙයාට සමාන වෙනවා කුඩා වෘතයේ. මෙන්න මෙයා. මෙයාත් x වෙනවා. විශාල වෘතයේ මෙයා ජායනේ. මෙයා ජායන මෙයාත් x වෙනවා. හරි. මෙන්න දරුවෝ මාර වැඩක් උනේ. අපි පෙන්වන්න ඕනේ BD සමාන්තරයි CE බව. අන්න BD CE සමාන්තර වෙනවා. දැක්කද? මේ දෙන්න සමානයිනේ. අනුරූප කෝණ යුගලයක් සමානයි. එහෙනම් මේ දෙන්න සමාන්තරයි. හරි පළවෙනි එක ලේසියෙන්ම කරන්න පුළුවන්. හරිම ලේසි. ලියන්න මෙයා මෙයාට සමානයි කියලා ලියන්න එකක්. මෙයා මෙයාට සමානයි කියලා තව එකක් ලියන්න. මේ දෙන්න සමානයි. එම නිසා මේ දෙන්න සමාන්තරයි. හරි දඩ බඩ ගාලා ලියන්න. පළවෙනි කොටස ලියලා ඉවරලමයි රේසයන් දාන්න. මේක ලියලා ඉවරයි.
පළවෙනි කොටස ලියලා ඉවරයි නම් raise hand දාන්න. තනියෙන් ලියන්න දැන් කියලා දුන්නද? ප්‍රත්‍යක්ෂයක් දාන්න තියෙන්නේ. මෙයා සමානයි මෙයා සමානයි. ඒ නිසා මෙයා සමානයි. එයා සමාන නම් මේ දෙන්න සමාන්තරයි. පස් දෙනයි තාම. කො ඉතුරු 4 දෙනා? හය දෙනයි. හය දෙනාටයිද පුළුවන් මේක දාගන්න හරියට. හතයි. හරි. ඔන්න BAP සමානයි ඔන්න එකක් ලියනවා මෙහෙම. BAP BDA සමානයි. ඒකාන්තර වෘත්තඛණ්ඩේ කෝණ. ඒ වගේම CAP CEA ට සමානයි. CEA ට සමානයි. ඒත් ඒකාන්තර වෘත්තඛණ්ඩේ කෝණ. හරි. BAP BDA CAP CEA. හරි. දැන් මේ දෙකෙන්ම කියවෙන්නේ එකම කෝණෙනේ. දැන් ගන්න පුළුවන් BDA සමානයි CEA කියලා. මොකද මේ දෙන්නගෙන්ම කියවෙන්නේ එකම කෝණය. BAP කිව්වත් CAP කිව්වත් දෙකම එකයි. එහෙනම් BDA CEA සමානයි. හේතුව ප්‍රත්‍යක්ෂයි. මේ දෙන්න එකමනේ. එහෙනම් මේ දෙන්න සමානයි. BDA CEA සමානයි කියන්නේ මෙයා සමාන්තරයි. එම නිසා BD සමාන්තරයි CE. හේතුව අනුරූප කෝණ සමානයි. ඔන්න පේලි 4යි. අනුරූප කෝණ සමාන නිසා. අනුරූප කෝණ යුගලයක් සමානයි. මේ තියෙන අනුරූප කෝණ දෙක. එක්කෙනෙක් BDA අනිත් එකනා CEA. මේ දෙන්න සමානයි. මේ දෙන්න සමාන්තරයි. හරි. ඔන්න පේලි 4යි යන්නේ දැක්කනේ. පේලි 4යි. හරි. රෝමි ලක්කන් 2. හදලා ඉවර ළමයි රේස් යන්න දාන්න. රෝමි ලක්කන් 2. AB සමානයි BC නම්. AB සමානයි BC නම්. මේ දිගයි සමානයි. AB සමානයි BC නම්. අනේ AD සමානයි DE බව. ඕකට තියෙන්නේ ඉතින් වෙන මොකුත් නෙමෙයි. දැන් ඔය මේ දෙන සමාන්තරයිනේ. සමාන්තර බව රූපෙට දාගන්න. පළවෙනි කොටස දෙවෙනි කොටසට ඕන වෙනවා. ඒ නිසා පළවෙනි කොටසේ ගත්තු දේවල් රූපෙට දාගන්න. පළවෙනි කොටසෙන් ගත්තේ සමාන්තරයි කියලානේ. දාගත්ත රූපෙට. දැන් ඉතින් ගේමක්ද? AB සමානයි BC වෙනවා නම් AD සමානයි DE වෙනවා. හේතුව මොකද්ද? හරියටම කියන්න. මොකද්ද හේතුව? ලක්ෂ ප්‍රමේය විලෝමය. මාධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. විලෝමයෙන් එන්නේ. මේ ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයක සිට තවත් පාදයකට සමාන්තර වැඳි රේඛාව ඉතිරි පාදයේ මොකද්ද කරන්නේ? සමච්ඡේදනය. හරි. අපි ගම්මු ඒක මෙහෙම ලියලා ගමු. ACE ත්‍රිකෝණයේ මේ රෝමි ලක්කන් 2ට රෝමි ලක්කන් 1 ඉවරයි. රෝමි ලක්කන් 2 ACE ත්‍රිකෝණයේ AB සමානයි BC. AB සමානයි BC වෙනවා. හේතුව දී ඇත. ඒ වගේම BD CE සමාන්තර වෙනවා. BD සමාන්තරයි CE. හේතුව සාධිතයි. එම නිසා AD සමානයි DE. එම නිසා AD සමානයි DE. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය.
මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය. දැන් ඔය මධ්‍ය ලක්ෂ ප්‍රමේය අමතක වෙච්ච ළමයි ඉන්නව නම් මගෙන් රෙකෝඩ් දීලා ගන්න රෙකෝඩ් බලන්න. හරිනේ? AD සමානයි DE බව ඔප්පු කරා. හරි රෝමි ලකන් දෙකත් ඉවරයි. රෝමි ලකන් තුන. රෝමි ලකන් තුනටත් ඔන්න ඔය රෝමි ලකන් දෙකේ කිව්ව කතාව කියනවා. AB සමානයි BC. ඒ කියන්නේ මෙහෙමම වෙනවලු. ඒ වගේම DAQ අංශක 90කුත් වෙනවා. DAQ මේ පැත්ත අංශක 90කුත් වෙනවා. හරිනේ. DAQ අංශක 90කුත් වෙනවා. අපිට කියනවා මේ D කියන්නේ විශාල වෘත්තයේ කේන්ද්‍රය බව පෙන්වන්න කියලා. කො බලන්න ඔප්පු කරපු ළමයි රේස් හෑන්ඩ් දාන්න. D කියන්නේ විශාල වෘත්තයේ කේන්ද්‍රය බව ඔප්පු කරපු ළමයි. කවුරුවත් නැහැනේ. අමාරුද? කේන්ද්‍රයක් වීමට ඉටු වී යුතු අවශ්‍යතාව මොනවද? හරිද? මෙයා කේන්ද්‍රයක් වෙන්න නම් ඉටු විය යුතු අවශ්‍යතාව මොනවද? කියන්න. මේ වෘත්තයේ කේන්ද්‍රය O වෙන්න නම් ඉටු විය යුතු අවශ්‍යතාවයක් කියන්න. AB මොකක් වෙන්න ඕනිද? විස්කම්භයක් වෙන්න ඕනි. ඒ විස්කම්භයේ මධ්‍ය ලක්ෂය O වෙන්න ඕනි. ඒ කියන්නේ මේ දිග සමාන වෙන්නත් ඕන. මෙයා විස්කම්භයක් වෙන්නත් ඕන. මෙයා විස්කම්භයක් වෙනවා. මෙහි අර්ධ වෘත්තයක හරි අංශක 90ක් හරි උඹ හැදිලා තිබ්බා. අර්ධ වෘත්තයක කොන ඍජු කෝණ වෙනවනේ. අන්න එහෙම වුණා නම් මෙයා විස්කම්භයක් වෙනවා. මෙයා විස්කම්භයක් වෙන්නත් ඕන. එහෙම වුණාට මදි. විස්කම්භයක් පමණක් වුණාට මදි. දැන් මොකද වෙන්න ඕනේ? විස්කම්භයේ මධ්‍ය ලක්ෂයත් වෙන්න ඕන. අයා මේ ලක්ෂය D කියන ලක්ෂය විස්කම්භයේ මධ්‍ය ලක්ෂය වෙන්නත් ඕන. එතකොට තමයි කියන්න පුළුවන්. මෙයා කේන්ද්‍රයමයි කියලා. හරි විස්කම්භයක් වුණු පළියට කේන්ද්‍රයක් කියන්න බෑනේ. මොන දැන් මේ තියෙන්නේ විස්කම්භයක්. මෙයා 90ක් වෙනවනේ. දැන් මම මේ හරියට පොයින්ට් එකක් දාලා දෙනවා. මෙයා කේන්ද්‍රය කියන්න පුළුවන්ද? බෑ කියන්න බෑ. මොකද මේ දිග වෙනස්. එහෙනම් මේ දිග සමාන වෙන්නත් ඕන. හරිනේ මේ දිග සමාන වෙන්නත් ඕන. එතකොට තමයි මෙයා හරියටම කේන්ද්‍රය කියන්න පුළුවන්. ආන්න ඒ තියරි ටික ඔලුවට අරගෙන දැන් බලන්න මේක. මෙයා කේන්ද්‍රයක් වෙන්න නම් ඉටු විය යුතු අවශ්‍යතාව මොකක්ද? එකක් තමයි DE DA සමාන වෙන්න ඕන. හරිනේ ඉතින් ඒක වෙනෝනේ. මෙන්න AD සමානයි DE වෙලානේ. මුන් දෙන්න සමාන වෙනවා. ඒක නම් හරි. එතකොට එක අවශ්‍යතාවයක් යුක්ත වෙනවා. අනිත් අවශ්‍යතාවය තමයි කවුරු 90ක් වෙන්න ඕනිද? AC E 90ක් වෙන්න ඕන. මෙයා 90ක් වෙන්න. මෙයා 90ක් වුණොත් වැඩේ හරි. මෙයා 90ක් කරගන්න ඕනි. මෙයා 90ක් වෙනවද නැද්ද? මෙයා 90ක් වෙනවා කියලා පේන ළමයි අත උස්සන්න. මෙයා 90ක් වෙනෝනේ. අයියෝ මෙයා 90යිනේ. මෙයා 90යි කියලා පේන ළමයි අත උස්සන්න. ඒ කියන්නේ 4 දිනෙටයි මේව පේන්නේ නේ. අනිත් ළමයි පොට්ටයිද? පේන්නේ නැත්තේ. ඇයි දැන් මේ ඒකාන්තර උත කණ්ඩේනේ තියෙන්නේ. හරි. අන්න අර 90ක් දීලා තියෙනවා. මෙන්න මෙහි 90යි. මෙහි 90යි. ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී යන්නේ ජායක් කියලා සලකන්න මේ. තාම අපි විස්කම්භයක් කියලා දන්නේ නැහැ. විස්කම්භයක් වුණත් මොකක් වුණත් කොහොම හරි කමන්නේ. හරි. අන්න ඒකත් කියන්න ඕනේ. දැන් ජායකට විස්කම්භයක් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ජායකට විස්කම්භයක් වෙන්න පුළුවන්. විස්කම්භය කියන්නේ මොකද්ද? විස්කම්භය අර්ථ දැක්වීමෙන්නේ මොකද්ද? දිගින් වැඩිම ජාය විස්කම්භයයි. දිගින් වැඩිම ජාය විස්කම්භය. එතකොට විස්කම්භයක් කියන්නේ විශේෂිත වූ ජායක්. මොකද විශේෂත්වය? දිගින් වැඩිම එක. තියෙන දිගින් වැඩිම එක තමයි විස්කම්භය. හරි. වෘතයකට තියෙන ජායන් අතුරින්
වෘතයකට ජායන් අඳින්න පුළුවන් නේ ඕන තරම්. මෙන් ජායක්. ඔන් ජායක්. ඔන් ජායක්. මෙන් ජායක්. 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 දිගින් වැඩිම ජාය තමයි විස්කම්බය. හරිනේ? එතකොට විස්කම්බයක් කියන්නේ ජායක්. ඔන්න මම මෙහෙම විස්කම්බයක් ඇන්දොත් ඔය විස්කම්බේ මේ ස්පර්ශකේ අපි දන්නවා මෙයා 90යි කියලා. ඒතර කොහොම හැදෙනවනේ ඒකාන්තරිත කන්නේ. හරි. මෙයා කාට සමාන වෙන්නේ? ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ජායක් නෙමේ තියෙන්නේ. විස්කම්බය කියන්නේ ජායක්. හරි. එහෙනම් ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේදී ජාය අතර කෝණය ඒකාන්තරිත කණ්ඩේ කෝණය. මෙයානේ. මෙයාට සමානයි. මෙයාත් 90. ඒකාන්තරිත කණ්ඩේ කෝණය. වෙන මොනවත් නෙමෙයි. එක සැරේ දැන් ගන්න පුළුවන්. දැක්කනේ? මහගේන්ද්‍රද ඉන්න ඕනේ. මෙයා කොහොමත් 90ක් වෙනවා. මෙයා ස්පර්ශකයක් නම් හොඳට අහගන්න මේ තියරිය. හරිද? මෙයා ස්පර්ශකයක් නම් මෙයා විස්කම්බයක් නම් මෙතන කොහොමත් 90යිනේ. ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී අරයට ලම්බයිනේ. මෙයා 90ක් වෙනවා. හරි? එතකොට මේ ආර්ධවෘතයේ කොනවල මෙයක් කොහොමත් 90ක් වෙනවා. කොහොම හරි අපි මෙයා විස්කම්බයක් කියන්න එපා. මෙයා විස්කම්බයක් වෙනවා. මෙයා අරෙන්. එතකොට මෙයා කෙලින්ම මෙයාට සමානයි. ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේදී ජායත් අතර කෝණය ඒකාන්තරිත කණ්ඩේ කෝණයට සමානයි. හරි. ඔන්න ඔය තියරියම මෙතෙන්ට ඇප්ලයි කරන්න. ඔය තියරියම දාන්න මෙතෙන්ට. මෙයා අංශක 90යි. මේ තියෙන ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී ජාය මේ තියෙන්නේ. හරි. විශේෂිත ජායක්. ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී ජාය එයා ඒකාන්තරිත කණ්ඩේ කෝණය වල මෙන්න මෙයාට සමානයි. එහෙනම් මෙයාත් 90යි. හරි. ලියන්න එක. ACE මේ රෝමි ලක්කම් 3 ACE කෝණය සමානයි EAQ කෝණය. නැත්නම් DAQ කෝණය. EAQ කෝණය. EAQ කෝණය. ACE කියන්නේ මෙයා EAQ කියන්නේ මෙයා. මේ දෙන්න සමානයි. හේතුව ඒකාන්තර වෘත්ත කණ්ඩේ කෝණය. ඒකාන්තර වෘත්ත කණ්ඩේ කෝණ සමාන නිසා. දැක්කනේ? ඒකාන්තර වෘත්ත කණ්ඩේ කෝණ සමාන නිසා මේ දෙන්න සමානයි. දැන් අපි ගන්නවා මේ එම නිසා ACE එම නිසා ACE EAQ දන්නවනේ අපි. EAQ 90යි. මේ ගාණ දීලා තිබුණා. මේ තියෙන්නේ ආන්න අංශක 90යි. හේතුව DAQ 90ක් නිසා. DAQ සමානයි අංශක 90ක් නිසා. මෙයා 90යිනේ. DAQ අංශක 90ක් කියලා දීලානේ. ඒ නිසා තමයි ACEත් 90. ACEත් 90යි. දැක්කනේ? හරි. ඔන්න මෙයා 90යි. දැන් අපිට කියන්න පුළුවන් කවුරු විස්කම්බයක් අපිට ඔහොම නැතුවත් යන්න තිබ්බා. අයියෝ අපරාධේ. ඔහොම නැතුවත් යන්න පුළුවන් නේ. එයා 90 නොකියා යන්නත් තිබ්බා. මම ફોකස් කර කෙලින්ම මෙතෙන්ට. හරි මම ඒ ක්‍රමෙත් කියන්න. දැන් මේ විදිහට යන්කෝ කමක් නැහැ. ඔය විදිහට යන්න. මෙහෙම නොකියා ගන්නත් පුළුවන්. මෙහෙම කියන්නේ නැතුව කෙලින්ම ගන්නත් තිබ්බා. කමක් නැහැ. දැන් කමක් නැහැ. මම දැන් ලියනවා එම නිසා AE විස්කම්බයකි. එම නිසා AE විස්කම්බයක්. හරිද? හේතුව මොකද්ද? අර්ධ වෘතයේ කෝණ ඍජු කෝණ නිසා. අර්ධ වෘතයක කෝණ ඍජු කෝණ නිසා. AE විස්කම්බයක් අර්ධ වෘතයක කෝණ ඍජු කෝණ නිසා. ඒ වගේම AD සමානයි DE. තවද AD සමානයි DE. AD DE සමානයි. හේතුව අසාධිතයි. සාධනය කරගත්තා. AD සමානයි DE. එම නිසා
D අනු විශාල වෘතයේ කේන්ද්‍රයයි. එම නිසා D අනු විශාල වෘතයේ කේන්ද්‍රයයි. ඔන්න එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා මේක හදන්න. මීට වඩා ලේසි ඒ ක්‍රමය. මේ එක ක්‍රමයක්. එම නිසා D අනු විශාල වෘතයේ කේන්ද්‍රයයි. හරිනේ. ඇයි විශාල වෘතයේ කේන්ද්‍රයක් උනේ? මෙයා විස්කම්භයක්. ඒ වගේම විස්කම්භයේ මධ්‍ය ලක්ෂය D වුණා. අන්න ඒ නිසා මෙයා කේන්ද්‍රය D කියන්නේ. තේරුණාද මේක? මේ ටික තේරුම් ළමයි රේසයන් දාන්න. D කියන විශාල වෘතයේ කේන්ද්‍රයක් බව සාධනය තේරුණා. හරි. මේ මීට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. පුළුවන් නම් කියන ක්‍රමය මොකද්ද? මෙයා 90ක් කියලා දාන්න ඕනේ. කියන්නකෝ බලන්න. මගේ දැන් මේක වැඩේ වැටහුණා නම් තව ක්‍රමයක් තියෙනවා කියන එක ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ. පත්තම ලේසි ක්‍රමයක් තියෙනවා. කියන්න පුළුවන්ද? මම මේ කල්පනා කරේ ඒක ගැලපෙනවමද? වඩා හොඳයි මේක. මම මේක පොඩ්ඩක් ආයි කල්පනා කරා ඒක හොඳමද කියලා. කියන්නේ මට මෙයා අරයක් කියලා ගන්නත් ටිකක් අමාරුයිනේ. අරයක් කියලා හිතුවත් අපිට කෙලින්ම කියන්න පුළුවන් මෙයා අරය නම් මෙයා කේන්ද්‍රය කියලා. අයි ගියේ මම්ම නැති. හරි. ඇයි මෙතන 90යි. මේක ස්පර්ශක යන්නේ. ස්පර්ශ ලක්ෂයේදී අදී අරයට ලම්බ වෙනෝනේ. ස්පර්ශ ලක්ෂයේදී අරයට ලම්බක වෙනෝනේ. ඒ නිසා මෙයා අරයක් කියලා කියන්නත් පුළුවන්. ඒ නිසා මෙයා අරයක් වෙන්න ඕනේ. ස්පර්ශකයක් මෙහෙම ලම්බක වෙන්නේ අරයකදී. අවුලකුත් නැහැ, වැරද්දකුත් නැහැ. හරි. I think ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේදී අරයේදී තමයි ලම්බක වෙන්නේ. ඒතර මෙයා අරයක් වෙන්නේ. හරි. ඒ වගේම AD සමාන DE වෙනවනේ. AD සමාන DE වෙන නිසා AD අරයක්. ඒ නිසා මෙයා අරයක් නිසා මෙයා කේන්ද්‍රය. එහෙම කියන්නත් පුළුවන්, තර්ක කරලා කියන්න පුළුවන්. හරි. එහෙම තර්කයක් ගොඩනගලා දෙන්න පුළුවන්. මේක හොඳයි අවුලක් නැහැ. ඔය ඇති. මේක හොඳයි. හරි. අපි යන් ඊළඟ ගානට. ඊළඟ ගානේ රූපය අඳින්න. වෘතයක් අඳින්න මුලින්ම. හරි. ඕන රූපේ මෙන්න ගානේ මෙච්චරයි තියෙන්නේ. py ස්පර්ශකයකි. py ස්පර්ශකයක්
ඒ වගේම qx සමාන්තරයි py පෙන්වන්න ඕනි PQR කෝණය සමාන. මේ දරුවෝ ගානේ විස්තරය මම මේ ෂෝට් කරලා කියන්නේ හොඳයි. ගානේ යම් විස්තරයක් තියෙනවා. මේ ඒකේ දීපු දේවල් සහ පෙන්වන්න ඕන දේ සාරාංශ කරලා ඕගොල්ලන්ට දෙන්නේ. PXQ බව පෙන්වන්න. තව ඔක කියවින්න තව වෙලාවක් යනවනේ. හරි වැඩේ පටන් ගන්න. PQR PXQ බව පෙන්වන්න ඕනේ. මේ ටික මකන්න. QX සමාන්තරයි PY. රූපෙට ලකුණු කරගන්න. QX සමාන්තරයි PY. ඔප්පු කරලා කරගන්න පුළුවන් නම් අත උස්සන්න. ඒ කියන්නේ කටුවට පොඩ්ඩක් හදලා බලන්න කරගන්න පුළුවන්ද කියලා. එහෙම කරගන්න පුළුවන් කියලා දැනුණු ළමයි රේස් හැන්ඩ් දාන්න. කටුවට නිකන් බලන්න වැඩේ කරගන්න පුළුවන්ද කියලා. පස්සේනේ ලියන්න තියෙන්නේ. හරි 3 දෙනෙක්ට වැඩේ මීටර වෙලා. හතර දෙනයි 5 දෙනයි. කො අනිත් ළමයිට මීටර් වෙන්නේ නැද්ද? තව 4 දෙනෙක් ඉන්නවා. ඔය 4 දෙනාගේ මීටර වැඩ කරන්නේ නැද්ද? තව 3 දෙනෙක් ඉන්නවා. මීටර වෙන්නේ නැද්ද ඒ 3 දෙනාට? හරි. මෙයා ස්පර්ශකයනේ. මේ ඒ වගේ මේ දෙක සමාන්තරයි. මෙයා ස්පර්ශකය නම් මේ තියෙන ස්පර්ශ ලක්ෂය මෙන්න ස්පර්ශ ලක්ෂයේදී ඇඳි එක ජායක් මේ. ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායන් කීයක් තියෙනවද? ඔය ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායන් කීයක් පේනවද ඔයගොල්ලන්ට? දෙකක් පේනවනේ. මෙන්න එකක් මෙන්න තවත් එකක්. ස්පර්ශ ලක්ෂයේදී ඇඳපු ජායන් දෙකක් පේනවා. එතකොට මෙයා ගත්තොත් එයාට සමාන කෝණයක් හොයමු නිකමට. නිකමට පොඩ්ඩක් උත්සාහයක් දරන්න එපා. ගාන හදන්නත් උත්සාහ කරන්න ඕනේ. නැතුව ඉබේ පේන්නේ නැහැ. ඉබේ එහෙම මේ පේන්නේ නැහැ ගාන.
අනිවාර්යෙන් උත්සාහයක් දරන්න ඕනේ. නිකන් මෙයාට සමාන කෝණයක් හොයලා බලමු. නිකන් මට කියන්න එයාට මම x කියලා දාගත්තා. සමාන එකක් කොහෙද තියෙන්නේ? ස්පර්ශකයේ ස්පර්ශ ලක්ෂයේ දියන්දි ජාය. ආන්න මෙයා ජාය නම් අර එකක් පේනවා. කවුද? PQR. ආන්න PQR. මෙන්න මෙයාත් x වෙනවා. දාගත්තා. ඉතින් අපි මොනවා හරි ලකුණු කරගන්න එපා. ගාන හදන්න. හරි. දැන් මෙයා සමාන්තරයිනේ. මෙයා සමාන්තර නිසා අන්න ඒකාන්තර කෝණක් තියෙනවා. දැන් මෙයා x නම් මෙයාත් x. දැක්කනේ? ඒකාන්තර කෝණ. හරි? ඔන්න ඒකත් හරි. අපිට පෙන්වන්න තියෙන PQR. PQR කියන්නේ මෙයා PXQ. PXQ. අනේ දෙයනේ ඔප්පු වෙලා වෙන්නේ. පේලි තුනයි. හරිනේ? එන්න PQR කියන්නේ මෙයා PXQ. මෙයා ඒ සමානයිනේ. මෙති හරි ලියන්න. PQR සමාන වෙනවා PQR සමානයි මෙයාට. මෙයා සමානයි මෙයාට. වැඩි ඉවරයි. පේලි තුනයි. ඔන්න ප්‍රත්‍යක්ෂේ. මුලින්ම මම PQR ගෙන් පටන් ගන්න. PQR සමානයි. මෙයා සමාන වෙන්නේ කාටද? PQR මෙයා සමානයි මෙයාට. RP y ට. RP y ට. ඒකාන්ත වෘත ඛණ්ඩය. දැක්කනේ? මෙයාට සමානයි ඒකාන්ත වෘත ඛණ්ඩය. වෘත ඛණ්ඩයේ කෝණ. හරි. ඒකාන්ත වෘත ඛණ්ඩයේ කෝණ වලින් මේ දෙන්න සමානයි. PXQ සමාන වෙන්නේ කාටද? PXQ. අන්න මෙයා සමාන වෙනවා PXQ කියන්නේ මෙයානේ. මෙයා සමානයි මෙයාට. මෙයා කවුද? RPy ට. RPy ට. හේතුව ඒකාන්තර කෝණ. හරි? PXQ කියන්නේ මෙයාට සමානයි ඒකාන්තර කෝණ. එයා ඒකාන්තර කෝණ. මෙයා ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණ. වෘත ඛණ්ඩයේ කෝණ මේක ඒකාන්තර කෝණ. හරි? මේ දෙන්න සමානයි. එම නිසා PQR සමානයි PXQ. ප්‍රත්‍යක්ෂයි. මං කිව්වේ පේලි තුනයි. කොහොමද පේලි තුනෙන් වැඩේ කරපු ළමයි? පේලි 60 හුටාමාරක් ලියන්නේ නැතුව පේලි තුනෙන් වැඩේ කරපු ළමයි කො. හරි. රූපේ විතරයි මකුවේ. ඊළඟ රූපෙට LP ස්පර්ශකයක් KLP කෝණය සමානයි LMP කෝණය බව. හරි.
KLP LMP බව පෙන්වන්න. හරි. වැඩේ පටන් ගන්න. ඔප්පු කරන ක්‍රමයක් ඔළුවට ආවා. ළමයි අතුස්සන්. මේක පෙන්වන්න ක්‍රමයක් ආවා ඔළුවට. සිතිල් රේස් හෑන්ඩ් දාගෙනද ඉන්නේ? හරි. එක ළමයයි මේක ඔප්පු කරන්න ක්‍රමයක් ඔළුවට ආව නම් රේස් හෑන්ඩ් දාන්න. පට්ටම ලේසි. KLP LMP ලේසි. පොඩ්ඩක් තියෙන පැත්තෙන් අනිත් පැත්තෙන් බලන්න. තියෙන පැත්තට බැලුවොත් අමාරුයි. ඒක අනිත් පැත්තට කරලා බලන්න. ඇහැ වපර කරලා බලන්න. එතකොට පේනවා. KLP එකෙන් බල බල ඉඳියොත් අමාරුයි. මම කිව්වා අනිත් පැත්තට බලන්න කියලා. මම තව අක්ෂරයකුත් දෙන්නම්කෝ ඔය පැත්තට. Q කියලා දාගන්නකෝ. දැන්වත් ඔය පේනවද බලන්න. මේක මේකට සමානයි. මේ දෙන්නගේ එකතුව 180යි මේ දෙන්නගේ එකතුව 180යි. තුන් දෙනයිද? අනිත් අය තව try කරන්න. පොඩ්ඩක් හිතන්න. ලේසි. ඒකාන්ත වෘත්තකණ්ඩේ කෝණ හොයන්න. KLP එකෙන් හෙව්වොත් ඒකාන්ත වෘත්තකණ්ඩේ කෝණ නැහැ. හරි. MLP ට නම් තියෙනවා. MLP එකෙන් ගිහිල්ලා බෑනේ. MLP එකෙන් ගියොත් එන්නේ LKM අන්න අර හේක් කරා. අරේ කෝණේ එන්නේ. එතකොට එතනින් ගිහිල්ලා හරියන්නේ නැහැ. KLP LMK LMP නේ. කොට එහෙ ගිහිල්ලා හරියන්නේ නැහැ. එතකොට මෙතනින් බලලා හරියන්නේ නැහැ. එහා පැත්තෙන් බලන්න. QLK එකෙන් බලන්න. ඒකයි කිව්වේ මම පොඩ්ඩක් අනිත් පැත්තෙන් බලන්න කියලා. QLK එකෙන්. QLK ට සමානයක් පේනවද බලන්න. මොකද QLK ට සමාන? කො QLK ට කවුද සමාන? ඔය රේස් හෑන්ඩ් නැතුව ඉන්න ළමයි කියන්න. රේස් හෑන්ඩ් දාන් ඉන්න ළමයි දන්නෝනේ. QLK ට සමාන කවුද? KML. දාගන්න චාපේ. දැන්වත් බලපිය පේනවද කියලා. QLK KML. දැන් ඔප්පු කරන්න තියෙන්නේ මොකද්ද? KLP LMP ඔන්න සමානයි. ඒ කොහොමද? මේ දෙන සල් රේඛාවන් මත මේ දෙන සල් රේඛාව මත මෙයා මෙයාට සමාන නම්
මෙයා x කියලා හිතන්නකෝ. මෙයාත් x කියලා හිතන්නකෝ. එතකොට මෙයා 180 × x. මෙයාත් x නම් 180 × x. මේ දෙන්න සමානයි. ඔන්න. දැක්කේ? easy. පට්ටම ලේසි. හරි අපි ලියමු අපි කොහොමද ලියන්නේ මේක ප්‍රත්‍යක්ෂයක් වෙන විදිහට ලියන්න ඕනේ. ලියමු නැත්නම් x කියලා අරන් ලියන්න පුළුවන්. මෙතෙන්ට x මෙතෙන්ට x කියලා දාලා xx දාලා මෙයා ලියනවා 180 × x. මෙයාත් ගන්නවා 180 × x. එහෙම ලියන්නත් පුළුවන්. හොඳ. x කියලා අරන් ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙයා සමානයි x කියලා ලියන මුලින්ම. ඊට පස්සේ මෙයා සමානයි 180 × x. මෙයා සමානයි 180 × x. ආයෙ දෙන සමානයි එහෙනම් මේ දෙන සමානයි. කියලා x අසුරෙන් ලියන්න පුළුවන්. තේරෙනවනේ x අසුරෙන් ලියන්න. මේ දෙන්න xx කියලා අරන්. මම ඒ දෙන්න xx කියලා ගන්න නැතුව ලියන්න යන්නේ. මෙහෙම xx කියලා ගන්න නැතුව ලියන්න යන්නේ. කොහොමද ලියන්න පුළුවන් එතකොට? මම මුලින්ම ලියනවා මම ප්‍රත්‍යක්ෂයක් නේ දාන්න ඕනේ. මම ලියනවා මේ දෙන්න සමානයි කියලා. එකක් ලියනවා. මේ දෙන්න සමානයි කියලා තව එකක්. මේ දෙන්නගේ එකතුව 180යි කියලා එකක් ලියනවා. sorry. මේ දෙන්නගේ එකතුව 180යි කියලා තව එකක් ලියනවා. ලියලා මුන් දෙන්න සමානයි කියලා ලියනවා. ඒ සමාන දෙන්න දෙපැත්තෙන්ම අඩු කරනවා. අඩු කරපු ගමන් මේ දෙන්න ඉතුරු වෙනවා. පේලි කීයද? 1යි 2යි 3යි අඩු කරන පේලියයි 4යි අන්තිම පේලියයි 5යි. පේලි 5යි. පේලි 5ෙන් ගන්න පුළුවන්. හරි මං කිව්ව දේ තේරුණා නම් ප්‍රත්‍යක්ෂ දාන්න බලන්න. නැත්නම් x කියලා ගන්නත් පුළුවන්. ඒ මුකුත් තේරෙන්නේ නැත්නම් x කියලා දාලා හරි හදන්න. මොකද x කියලා දාලා හැදුවොත් විභාගෙට ලකුණු හම්බ වෙනවා. අඩු ගානේ එහෙම හරි හදන්න. මං x කියලා ගන්න නැතුව හදන්නේ. හරි මොන හෝ ක්‍රමයකට හදපු ළමයි රේස් හැන්ඩ් දාන්න. මොන යම් හෝ ක්‍රමයකට ලියපු ළමයි මේ වෙද්දි ලියලා ඉවරයි. තනියම ලියන්න. මොන යම් හෝ ක්‍රමයකට x කියලා අරන් හරි කමන්නේ කොහොම හරි ලියන්න. තනියම හැදෙන්න නේ ඕන. හරි මම ලියන්න. මම ලියනවා මුලින්ම මෙහෙම. QLK ධන KLP 180යි. සරල රේඛාවක් මත. පිහිට කරනවා. දැන් බලන් ඉන්න හොඳේ. දැන් බලන් ඉන්න. QLK ධන KLP 180යි සරල රේඛාවක් මත පිහිටි කෝණ. දැන් මෙතනත් ලියනවා මේ විදිහට. LMP ධන LMK සමානයි 180යි. ඒත් සරල රේඛාවක් මත පිහිටි කෝණ. හරිනේ? LMP ධන LMK එන මේ දෙන්නගේ එකතුවත් 180යි. දැන් 180යිනේ. මේ දෙන්න සමාන කරන්න පුළුවන්. QLK ධන KLP සමානයි LMP ධන LMK. හේතුව ප්‍රත්‍යක්ෂයි.
180යි 180යි නිසා මේ දෙපැත්ත සමාන කරා. ප්‍රත්‍යක්ෂයි. දැන් මේකේ ඉන්න ඕනේ සමාන ජෝඩුවක්. කවුද සමාන ජෝඩුව? QLK. මේ ඉන්නේ QLK. කාට සමාන වෙන්නේ QLK කියන්නේ මෙයා සමාන වෙන්නේ කාටද? මෙන්න මෙයාට. LMK ට. LMK ට. LMK ට. හරිනේ? ඇයි සමාන? ඇයි මේ දෙන්න සමාන? ඒකාන්ත වෘත්තඛණ්ඩේ කෝණ. මෙයා මෙයාට සමාන ඒකාන්ත වෘත්තඛණ්ඩේ කෝණ. ඒකාන්තර වෘත්තඛණ්ඩේ කෝණ සමාන නිසා. දැන් මොකක්ද දන්නවද කරන්නේ? මෙයා මෙයාට සමානයි, මෙයා මෙයාට සමානයි, මෙයාගෙන් මෙයාව අඩු කරන්න, මෙයාගෙන් මෙයාව අඩු කරන්න සමානයි ප්‍රත්‍යක්ෂයි. සමාන රාශීන්ගෙන් සමාන රාශීන් අඩු කරා. මෙයාගෙන් මෙයා අඩු කරනවා, මෙයාගෙන් මෙයා අඩු කරනවා. හරිද? ඕන. QLK ධන KLP ඍණ QLK. QLK. මෙයාගෙන් මෙයාව අඩු කරා, මෙයාගෙන් මෙයාව අඩු කරා. සමානයි LMP ධන LMK ඍණ LMK. LMK. මෙයාගෙන් මෙයාව අඩු කරා, මෙයාගෙන් මෙයාව අඩු කරා. සමානයි හේතුව ප්‍රත්‍යක්ෂයි. ප්‍රත්‍යක්ෂයි. QLK QLK කැපෙනවා. LMK LMK කැපෙනවා. ඉතුරු වෙනවා KLP සමානයි LMP. බලන්න ඉතින් කොච්චර ලස්සනට සුන්දර වාවදනේ. KLP සමානයි LMP. දැක්කනේ? පේලි කීයද ගියේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි 6 කිය හරි තමයි. 6යි. පේලි 6යි. මේ එක ක්‍රමයක්. මේ ගාන හදන එක ක්‍රමයක්. x කියලා ගත්තේ නැහැ. x කියලා ගන්න නැතුව අරන් හැදුවා. හරි. මේ විදියට හදපු ළමයෙක් ඉන්නවා නම් කවුරු හරි ළමයෙක් ඉන්නවා නම් raise hand දාන්න මේ මම හදපු විදියට. මේ විදියට. මේ විදිය. ඒ කියන්නේ මෙහෙම 180 180 මේ ලියපු පේලි තැන් මාරු වුණාට කමක් නැහැ. හොඳේ. ඒ කියන්නේ මේක මුලට ලියලා ඊට පස්සේ මේ දෙක ලියලා ඊට පස්සේ මෙහෙම ලියලා ඊට පස්සේ ආයි අඩු කළා. ඒකට කමක් නැහැ. ගත්තු මෙතඩ් එක එකයි. මේ දෙක එකතු 180 මේ දෙක එකතු 180යි ප්‍රත්‍යක්ෂ දාලා මේ විදිහට. ළමයි දෙන්නෙක් ඉන්නවා. හරි 3 දෙනයි. පේලි හා මෙහා වුණාට කමක් නැහැ. මං කියන්නේ පේලි හා මෙහා වුණාට කමක් නැහැ. මේ ක්‍රමයට නම් ගිහිල්ලා තියෙන්නේ හොඳම ක්‍රමයක්. මේක මේ හොඳම ක්‍රමයක්. හරි. සාමාන්‍ය මාකි ස්කීම් එකේ ඉන්නේ මේ විදිහට. මාකි ස්කීම් එකේ මෙතඩ් එක මේ. මේ x කියලා දාලා හැදුවත් කමක් නැහැ. මෙයාව x කියලා ගන්නවා. මේ දෙන්න සමානයිනේ. මේ දෙන්න සමාන පේලියටම x කියලා ගන්නවා. මේ දෙන්න සමානයි x කියලා අරගන්නවා. අරගෙන මෙයාව ලියනවා x ඇසුරෙන්. මෙයාවත් ලියනවා x ඇසුරෙන්. දකුණු පැත්ත දෙක සමාන වෙන නිසා වම් පැත්ත දෙක සමාන කරා. ඒත් පේලි 4ක් 5ක් යන්නේ. ඒත් අවුලක් නැහැ. එතකොට ඉතින් x කියලා අරගෙන කොහොම හරි කමන්නේ ගාන හැදුවනම් ඇති. හරි දරුවෝ මේ ඔච්චරයි. ඉවරයි. ගණන් ටික හැදිලා. ඔක්කොම ටික හැදිලා. හරිද? මේ ස්පර්ශකත් ඉවරයි. දැන් තියෙන්නේ ස්පර්ශකවල නිර්මාණ ටිකක් තියෙනවා. ඒක නිර්මාණ පාඩමෙම තමයි කරන්නේ. ඒ කියන්නේ තව තියරි චුට්ටක් තියෙන නිර්මාණවල තියරි තියෙනවනේ. ඒක ඒ කියන්නේ මේ ස්පර්ශකවල පවා නිර්මාණ තියෙනවා. ඒ සියලුම නිර්මාණ වලින් කරනවා. හරිද? නිර්මාණ පාඩම දැන් මේ එන ඉරිදට පටන් ගන්න ඕනේ. ඒක කොහොම වුණත් සති 4ක්. ඒ කියන්නේ ලබන මාසෙම කරන්න වෙයි. මුලින් නම් කරනෝනේ. හරිද? මේ ජ්‍යාමිතිය වේවා එහෙම නැත්නම් වෙන ඕනම පාඩමක් වේවා අමාරු පාඩම් තියනම් කියන්න. ලබන බ්‍රහස්පතින්දා නම් මට නිවාඩුවක් දෙන්න වෙයි. මම කිව්වනේ. තයිපොංගල් දවසේ මට නිවාඩුවක් ගන්න වෙනවා කියලා. හරි. ඒතකොට එදාට මම නිවාඩුවක් දෙන්නම්. ලබන ඉරිදා පන්ති තියෙනවා. ඉරිදට තියෙනවා. ලබන බ්‍රහස්පතින්දා නිවාඩුවක් දෙන්නම් එහෙම. හරි තාම ෂුවර් කරේ නැහැ හොඳේ. තාම මේ තයිපොංගල් නිවාඩුමයි කියලා ෂුවර් කරේ නැහැ. මං මේ ළඟදී ආයි මැසේජ් එක දාන්න. අද උදේ ක්ලාස් එකේ රෙකෝඩ් එක දාන්නම් හරි. මේ ඒතර ලබන සතියේ ඉඳලා ලබන බ්‍රහස්පතින්දා හෝ ඉරිදා සිට
පුනරීක්ෂණ කරනවා. නිවාඩුවක් දීලා දරුවෝ ඔක්කොම ටික අමතක කරගන්න ඕනේ. නිවාඩු දුන්නොත් මට වාසි. ඕගොල්ලන්ට අවාසි. මට වාසි. ඇයි? මට ෂෝක් එකේ ෆන් එකේ ඉන්න පුළුවන්. හරි? ඕගොල්ලන්ට අවාසි. ඕගොල්ලෝ ෂෝක් එකේ ෆන් එකේ ඉන්නකොට ඉගෙනගත්තු ඔක්කොම ටික අමතකයි. ඉගෙනගත්තු මේ ඔක්කොම සතියක් වැඩ නොකර ඉන්න. ආයි අමතක වෙනවම තමයි. හරිද? ඒ නිසා දරුවෝ නිවාඩු නම් හම්බ වෙන්නේ නැහැ මගෙන්. හරිද? මට මේ නිවාඩුවක් ඕන නිසා එදාට මම නිවාඩුවක් දෙනවා ඕගොල්ලන්ට. එහෙම නැතුව නිවාඩු නම් නැහැ දරුවෝ. හරි? බ්‍රහස්පතින්දා ඉරිදා දවස් දෙකේම රිවිෂන් යන්න. රිවිෂන් කරනවා මුල ඉඳලා ඕගොල්ලන්ට ඕන පාඩම් ටිකක් තියෙනවා නම් අන්න ඒ ටික කියන්න. ඒතර මට ඒ ටික ෆස්ට් එකට දාලා ඇදලා දෙන්න පුළුවන්. කළා මතක් කරලා දෙන්න පුළුවන්. මේ ඒ නිසා ළමයි බ්‍රහස්පතින්ද රැටද ක්ලාස් තියෙන්නේ හවසද? බ්‍රහස්පතින්දා හවස. බ්‍රහස්පතින්දා හවස. තියෙන වෙලාවමයි. හරි. ඒක මේ බ්‍රහස්පතින්දා පොඩ්ඩක් අර එහා මෙහා වෙන්න පුළුවන්. ඉරිදර තියෙනවා කොහොම වුණත්. ලබන ඉරිදා තියෙනවා. මේ තව මම මේ ගණන් වලින් මේ ගණන් කියන්නේ මොනවද? ස්පර්ශක රුත චතුරස්‍ර ජ්‍යාමිතිය. හොඳ ගණන් ටිකක් දෙන්නම්. හොඳ ගණන් ටිකක් කියන්නේ මෙහෙමයි. මගේ ගාව තියෙන දරුවෝ පාස් පේපර්ස් ජ්‍යාමිතියෙම හදපු තනිකර පාස් පේපර්ස් පොතක්. ඒ පොතත් මම දෙන්නම්. ලොකු පොතක්. මම පෙන්නන්නම්. ජ්‍යාමිතිය පාස් පේපර්ස් පොත. මේකත් මම දාන්නම් පසුන් එකට. මං කොහොම හරි බලන්නම් මේ පතහා නිර්මාණත් එක්කම මේ පොත දාන්න. මොකද මේකේ පොඩි සංශෝධන දෙක තුනක් තියෙනවා කරන්න. ඒ කියන්නේ මේකේ දැනට තියෙන්නේ 2018 වෙනකම්. මෙන්න. ජ්‍යාමිතිය පාස් පේපර්ස් පොත. හරිද? ඔක්කොම පාස් පේපර්ස් තියෙනවා. ඔක්කොම පිටු තියෙනවා පැති 24ක් තියෙනවා. තව පැති වැඩි වෙන්නත් පුළුවන්. මොකද තව පාස් පේපර්ස් දාන්න ඕනේ. මේක දෙන්නම් මම. මේකේ මුලින් තියෙන්නේ කෙටි ප්‍රශ්න. පස්සේ තියෙනවා මහා ප්‍රශ්න. ඔක්කොම පාස් පේපර්ස් ගණන් එකට අරගෙන තියෙන්නේ. හරි? ජ්‍යාමිතිය ඔක්කොම පාස් පේපර්ස් ටික. මේක කරනවා කියන්නේ ජ්‍යාමිතිය ගොඩේ ගොඩ තමයි. මේක දෙන්නම්. හැමෝම කරන්න. හැමෝම කරන්න. ඒතර අමාරු ගානක් තියෙද්දි මගෙන් අහන්න පුළුවන් සර් මේ ගාන අමාරුයි තේරෙන්නේ නැහැ. අන්න එතකොට මම හදනවා. හරි නැතුව මේක මේ මුල ඉඳන් සාකච්ඡා කරන්නේ නැහැ. මේක ඕගොල්ලන්ට දෙන්නේ තනියම කරන්න. මොකද පාස් පේපර්ස් නේ. තනියම කරන්න දෙන්නේ. හරි මේකත් දෙන්නම්. පතහා නිර්මාණ ටියුට් එක මේ තියෙන්නේ. ඒකත් දෙන්නම්. ඒකේ මේ ඔක්කොම මේ ඇතුලේ නිර්මාණ තියෙන්නේ. පේනවද? අලුතින් වෙනස් කරලා තියෙන්නේ. හරිද? හෙට ඉඳලා මේක ගන්න පුළුවන්. තාම මේක print කරේ නැහැ. මේක print කරන්න ඕනේ. මේක පොඩි සංශෝධනයක් කරන්න ඕනේ. දැන් 2000 මේක 18 වෙනකන් තියෙන්නේ. 2020 වෙනකන් දාන්න ඕනේ. ඒ ටික හරි ගස්සලාම මේක මම දාන්නම් අසුන් එකට. හරිනේ? මේක ගන්න මේ සතියේ මේක ආයි දාන්නම් මම සතියේ. මොකද මේ මට මේ සතියක් මේක පොඩ්ඩක් හදා ගන්න ඕනයි. හරි. සර් ෂෝට් නෝට් එකක් ෂෝට් නෝට් එකක් දෙන්නම්. ෂෝට් නෝට් එකත් ඕනයි ඕගොල්ලන්ට නේ. හරි මම ෂෝට් නෝට් එකත් මම හෙට දාන්න බලන්නම්. මේ ෂෝට් නෝට් නම් තියෙනවා මගේ ගාව දැන්. ජ්‍යාමිතිය ෂෝට් නෝට් ඉවර වෙලා. හරි මේක නම් තියෙනවා. ජ්‍යාමිතිය ඕන් ළමයි පොඩ්ඩක් රේෂන් දාන්න. මේ ටික මම කසුන් එකට දාන්නම්. මේ දුර ළමයිට මම එවන්නම්. ඒ ළමයිට වෙනම තියාගෙන මම එයාලට එවන්නම්. දුර ළමයි ආයි රේෂන් දාන්න ඕනේ නැහැ. මේ ජ්‍යාමිතිය ෂෝට් නෝට් එක නැති ළමයි පොඩ්ඩක් වැලිගම ළමයි රේෂන් දාන්නකෝ. ජ්‍යාමිතිය එක නැති ළමයි. ඒතර ජ්‍යාමිතිය තියෙනවා. මේකද නැත්තේ? මේක නැති ළමයි රේෂන් දාන්නකෝ. කීයක් දානවද කියලා බලන්න. තරින්දි විතරයි. තරින්දි විතරයි නේ. හරි. තරින්දිට මම මේන් එකක් දාන්නම් හෙට. වෙන කවුරුවත් නැහැ. හෙට හරි මේ සතියේ දැන් හෙට ඉඳලා කසුන් එක අරිනවා. මේ සතිය ඇතුළත ගන්න පුළුවන්. මේකකුත් දාන්න. ඉල්ල ගන්න ෂෝට් නෝට් එක කියලා. මේ මම රෙකෝඩ් ඔෆ් කරන්නම්කෝ.